තාප සන්නයනය සම්බන්ධ මේකේ සිද්ධාන්ත කොටස සාකච්ඡා කළා. අපි ඒක අවසන් කරලා තියෙනවා. මේකේ සමීකරණයක් අපි ගත්තා පරිවර්ණය කරපු දණ්ඩක් කරහා ඒකේ අක්ෂය ඔස්සේ තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාවය අක්ෂය ඔස්සේ තාපය ගමන් කිරීමේ ශීඝ්‍රතාවය සඳහා ඒ කියන්නේ එක තත්පරයකදී ගලා යන තාප ප්‍රමාණය. ඒකට අපි සමීකරණයක් ලිව්වා q බෙදීම t සමානයි k a වරක් θ කරන θ2 බෙදීම l කියලා. θ කරන θ2 බෙදීම l කියලා කියන්නේ උෂ්ණත්ව අනුක්‍රමණය. එතකොට මේ සමීකරණය අපි කිව්වේ තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාව අනුලෝමව සමානුපාතිකයි අභිලම්බ වර්ගඵලයට. ඒ වගේම අනුලෝමව සමානුපාතිකයි උෂ්ණත්ව අනුක්‍රමණයට. ඒ අනුලෝම සමානුපාතිකයක සමාන කරන්න නියතයක් දැම්ම. එතකොට තමයි අපිට මේ සමීකරණය ආවේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි Ka වරක් θ කරන θ2 බෙදීම L කියලා. මෙන්න මේ සමීකරණය. ඩෙල්ටා Q බෙදීම ඩෙල්ටා T තත්පරයකදී ගලා යන තාප ප්‍රමාණය නැත්නම් තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාව මේක සමානයි Ka වරක් θ කරන θ2 බෙදීම L. ඉතින් දණ්ඩේ කොතන හරි ලක්ෂ දෙකක උෂ්ණත්ව දෙක මැන ගන්න අපිට පුළුවන් නම් ඒ ලක්ෂ දෙක අතර දුරක් දන්නව නම් ඒ උෂ්ණත්ව වෙනස දුරෙන් බෙදුවම උෂ්ණත්ව අනුක්‍රමණය එනවා. ඔන්න ඕක තමයි සමීකරණය. ඉතින් මේකෙන් රචනා ප්‍රශ්නවල තාප මිතිය සම්බන්ධ කොටස්, එතකොට අවස්ථා විපර්යාස සම්බන්ධ කොටස්, ඒ වගේ ගණන් අහනකොට ඒගොල්ලෝ ලේසියෙන්ම මේ තාප සන්නයනය සම්බන්ධ කොටසෙනුත් සමීකරණය භාවිතා කරන්න පුළුවන් වෙන විදිහට ගැටලුවට කොටසක් එකතු කරනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ සමීකරණය දරුවෝ මතක තියාගෙන ඉන්නත් ඕන. මේකෙන් ගණන් හදන්නත් හොඳින් තේරුම් අරන් ඉන්නත් ඕන. කලින් නම් මේකේ තාප සන්නයනය සොයන්න කියලා ප්‍රායෝගික පරීක්ෂණයකුත් තිබුණා. ඒකේ ඒ පරීක්ෂණය කරනකොට රසදිය භාවිතා කරනවා කියලා ඒ පරීක්ෂණය දැන් විෂය නිර්දේශයෙන් අයින් කරලා තියෙනවා. ඒ නිසා අපි මේ පරීක්ෂණය සම්බන්ධ කොටස සාකච්ඡා කරන්නේ නැහැ. මේකේ සිද්ධාන්ත කොටස් වල තියෙන ගැටලු විතරක් හදනවා. ඉතින් මම හිතුවා මේකේ මේ සමීකරණ ටිකක් පුරුදු වෙන්න ඉස්සෙල්ලා බහුවර්ණ ටිකක් හදන එක හොඳයි කියලා. මොකද බහුවර්ණ කීපයක් හැදුවම දරුවන්ට මේ සමීකරණය යෙදෙන ආකාර විවිධ ආකාර කීපයක්ම තේරුම් ගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේකේ රචනා ප්‍රශ්න පත්‍රයට ගැලපෙන විදිහට ගණන් කීපයක් සාකච්ඡා කරනවා. අපි බලමු මේ ගණන් කොහොමද හදන්නේ කියලා. පළවෙනි ගණනේ කියන්නේ දණ්ඩක් ලෙස තනා ඇති ද්‍රව්‍යයක තාප සන්නායකතාව රඳා පවතින සාධක. තාප සන්නායකතාව රඳා පවතින සාධක. ඒ කියන්නේ මේ K රඳා පවතින සාධක තමයි අහන්නේ. දණ්ඩේ පෘෂ්ඨික ස්වභාවය, දණ්ඩ තනා ඇති ද්‍රව්‍යයේ වර්ගය, අක්ෂීය ප්‍රවාහයට අභිලම්බ වර්ගඵලය, ඒවා තමයි දීලා තියෙන කාරණා. අපෙන් අහනවා මේන් ඇත්ත මොනවද කියලා. දැන් මේ සමීකරණ දිහා බැලුවොත් මේ සමීකරණ මෙන්න මේ K ගැන තමයි ඔය අහන්නේ. ඉතින් මේකේ K උක්ත කරොත් දරුවන්ට මෙන්න මේ වගේ ටිකක් එනවා. K උක්ත කරොත් තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාව මේක බෙදන්න ඕන A වලින්, ඒ වගේම මේ කොටසෙන් බෙදන්න ඕන. θ කරන θ2 බෙදීම L. දැන් මේක දිහා බැලුවොත් දරුවෝ හිතාවේ තාපය සන්නායකතාවට මේ වර්ගඵලයක් බලපානවා කියලා. හරස් කඩ වර්ගඵලය. උෂ්ණත්ව අනුක්‍රමණයත් බලපානවා කියලා. මේ තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාව කියන එක මේ සමීකරණේ තිබුණාට ඇත්තටම මේගොල්ලෝ අඩු වැඩි වීම මත මෙයත් වෙනස් වෙනවා. තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවයත් වෙනස් වෙනවා. ඒතර K කියන එක රඳාපවතින්නේ නැහැ මේ කවුරුවත් මත. K කියන එක රඳාපවතින්නේ ඒ අදාළ ද්‍රව්‍ය මත තමයි. අපි තාප සන්නායකතාව K සඳහා අගයක් දෙන්නෙත් ඒ අදාළ ද්‍රව්‍යයට.
මිසකේ ද්‍රව්‍යයේ ස්වභාවයවත් ඒක අක්ෂීය දණ්ඩක් විදිහට ගත්තම එයාගේ හරස්කඩ වර්ගඵලයවත් දෙකලවර උෂ්ණත්ව වෙනසවත් ඒව මොනවත් බලන්නේ නැහැ නේ අපි කෙලිම තාප සන්නායකතාව කියලා කියන්නේ වර්ගයට තමයි කියන්නේ තඹ වලට ඇලුමිනියම් ගඩොල් මැටි වාතය ජලය ඒ වගේනේ එන්නේ නිසා මෙතනින් උත්තරයට එන්නේ දණ්ඩ තනායක ද්‍රව්‍යයේ වර්ගය පමණයි ඒ කියන්නේ B පමණයි මෙන්න මෙයා තමයි උත්තරේ මේ කරන බලන්න රූපේ දැක්වෙන්නේ A හා B යකඩ දඬු දෙකක් සම්බන්ධ කිරීමෙන් තනා ඇති සංයුක්ත දණ්ඩකි. එහි එක් කෙළවරක් බිඳුවේ තියලා තියෙනවලු සෙල්සියස් බිඳුවේ. ඒකේ තේරුම මේ පැත්තේ කෙළවරේ අයිස් සහිත භාජනයක් තියලා තියෙනවා කියන එක. ඒතර යකඩ දණ්ඩේ මේ පැත්තේ කෙළවර අයිස් වල ස්පර්ශ වෙලා තමයි තියෙන්නේ. අර පැත්ත හිමාලය සහිත භාජනයක තමයි ගිල්වලා තියෙන්නේ. ඒතර මෙතන මේ කෙළවරට හිමාලය ඇවිල්ලා වදිනවා ඇති. ඒතර හිමාලයේ උෂ්ණත්වය අපි වායුගෝලීය පීඩනයේදී සෙල්සියස් 100 කියලා තමයි ගන්න. ඒතර මෙහෙම දෙකක් දැක්කම දරුවන්ට ඒ වගේ අදහසක් එන්න ඕන. මේ පැත්තේ කෙළවරට හිමාලය ස්පර්ශ වෙනවා. මේ පැත්තේ කෙළවරේ අයිස් ස්පර්ශ වෙනවා කියලා. ඒතර තව කියනවා පළමු දණ්ඩ පමණක් ආවරණය කර ඇතනම්. ඒ කියන්නේ මේ දණ්ඩ තාප පරිවාරක ද්‍රව්‍යයකින් වහලා තියෙන්නේ. මෙන්න මේ ටික අපි ඒක පෙන්නන්නේ ගණිතයේදී මෙන්න මේ වගේ කතිර ටිකකින් තමයි පෙන්නන්නේ. තාප පරිවර්ණය කරලා තියවා කියන්නේ ඕකයි. අර කලින් ලිව සමීකරණේ ඩෙල්ටා Q අර ඩෙල්ටා T සමානයි K A වරක් θ කරින θ දෙක බෙදීම L කියන සමීකරණේ ලියන්නේ මේ වගේ පරිවර්ණය කරපු දඬු වලට විතරයි. අනිත් දඬු වලට ඒ සමීකරණ යොදන්න බෑ. මොකද ඒකේ මේ හරියන තාපය හානි වෙනවනේ එළියට. මේ දණ්ඩේ නම් මෙතනින් ඇතුල් වෙන තාපය මෙතනින් තාපය ඇතුල් වුණොත් ඒක අනිවාර්යයෙන් මේ පැත්තට එනවා. පරිවර්ණය කළා නැත්නම් මෙහෙන් ඇතුල් වෙන කට්ටිය ටිකක් මෙහෙට යනවා. තව පොඩි ප්‍රමාණයක් මෙන්න මේ පෘෂ්ඨයෙන් එළියටත් යනවා. ඒ වගේ ඒවට අර සමීකරණ ඒ විදිහටම යොදන්න බෑ. ඒතර පළවෙනි දණ්ඩ විතරක් ආවරණය කළලු තියෙන්නේ. සංයුක්ත දණ්ඩ ඔස්සේ උෂ්ණත්ව ව්‍යාප්තිය. දිගත් එක්ක උෂ්ණත්වය කොහොමද වෙනස් වෙන්නේ කියලා තමයි අපෙන් අහන්නේ. දිගත් එක්ක උෂ්ණත්වය වෙනස් වෙන්නේ කොහොමද කියලා අහන්නේ. ඒතර අපි මේකේ සිද්ධාන්ත කොටස් වලින් සාකච්ඡා කරා. මේ වගේ දණ්ඩ පරිවර්ණය කරලා තියෙනවා නම් ඒ පරිවර්ණය කරපු දණ්ඩක් කරා තාපය කලාගෙන යනකොට එයාගේ උෂ්ණත්ව අනුක්‍රමණය නියතයි කියලා. අර රේඛාව සරල රේඛාවක් විදිහට තියෙන ආනත රේඛාවක් විදිහට. පරිවර්ණය කරපු නැති හරිය තමයි වක්‍ර ස්වරූපයක් ගන්න. ඉතින් ඒකට ගැළපෙන උත්තරයක් ඕන හොයන්න. මේක සම්පූර්ණයෙන්ම වක්‍ර රේඛාවක් නෙදීලා තියෙන්නේ. මේක පරිවර්ණය කළා සම්පූර්ණ ඒ කියන්නේ කොහෙත්ම පරිවර්ණය කළා නැත්නම් තමයි මේක යොදන්න පුළුවන්. මේක සම්පූර්ණයෙන්ම පරිවර්ණය කරපු එකක්. මෙන්න මේ වගේ එකක් තමයි ගන්න ඕන. මේකේ දිග නම් ඒ තරම්ම ගැලපෙන්නේ නැහැ. දණ්ඩේ භාගයක් විතර වගේ එනවනේ පරිවර්ණය කළානේ. එන්නේ වගේ එකක් ගන්න වෙන්නේ. මේක සල් රේඛා එනවා කියන්නේ කොටස් දෙකම පරිවර්ණය කරපු එකක්. හැබැයි මේ වගේ එකක් එන්න නම් එකම ලෝහය වෙන්න බෑ. මෙයා තඹ වගේ එකක් තිබිලා මෙයා යකඩ වගේ වුණොත් තමයි මේ වගේ එකක් යොදන්න පුළුවන්. වර්ගය වෙනස් නම්. මේත් ඒ වගේ එකක්. ඉතින් කොටසක් පරිවර්ණය කළා නැත්නම් මෙන්න මේ වගේ එකක් තමයි අපිට ගන්න වෙන්නේ. පරිවර්ණය කළා නැති කොටසට වක්‍ර ස්වරූපයක් එනවා. පරිවර්ණය කරපු කොටසට නියත බෑවුමක් තියෙන රේඛාවක් එනවා. මේ වගේ රේඛාවකට අපි කියන්නේ නියත බෑවුමක් තියෙනවා කියලා. තව ගණනක් දීලා තියෙනවා. එකක් බලමු. මාන 1 හා සමාන. ඒ කියන්නේ උස හරස්කඩ වර්ගඵලය ඒ වගේ ඒවා සමානලු. මාන 1 හා සමාන වූ ආවරණය කළ යකඩ හා රිදී සිලින්ඩර දෙකක්. ඒ කියන්නේ මේවායින් තාපය ගලන්නේ නැහැ. මේවා ඔක්කොම ආවරණය කරලා තියෙන්නේ.
මම මෙහෙම ඇඳලා මේක වටේම කපු පුළුන් හරි රිජිෆෝම් නැත්නම් කොහුබත් රෙදි ඒ වගේ දෙයකින් මොකක් හරි ඔත්තලා තියෙන්නේ. සිලින්ඩර් දෙකක් දෙන එකක් යකඩ අනිත් එක රිදී. රිදී වල තාපසාන්නායකතාව යකඩ වල මෙන් 11 ගුණයක්. මෙයා රිදී කියන්නේ ඊටාම වේගයෙන් තාපය සන්නනය කරන ද්‍රව්‍යයක්. අපි අර කලින් පාඩමේදී වගේ වගුවක් දුන්න දරුවන්ට තාපසාන්නායකතාව සඳහන් කරලා තියෙනවා. ඒතර රිදී වලට ගොඩක් ලොකු වගයක් තමයි තිබුණේ. ඒතර මේක 11 ගුණයක්ලු. ඒ කියන්නේ මෙයා K නම් මෙයා 11යි K. ඒ වගේ ගණන් වල අපි එහෙමයි ගන්නෙ. තාපසාන්නායකතාව අඩු එක්කනට K කියලා ගන්නවා. ඒතර මේ වගේ දෙගුණයක් නම් 2යි K, තුන් ගුණයක් නම් 3යි K, 11 ගුණයක් නම් 11යි K. අනවරත අවස්ථාවේදී පොදු සංදියේ උෂ්ණත්වය. ඉතින් මේ පැත්ත 100යි කියලා පෙන්නලා තියෙනවා. ඒතර පල්ලෙහා බිඳුවයි. ඒ කියන්නේ අයිස් තියෙන්නේ. එහෙම නම් තාපය ගලන්න ඕන උෂ්ණත්වයේ වැඩි පැත්තේ ඉඳලා අඩු පැත්තට. පල්ලෙහාට එන්න ඕන. මෙහාට. ඒතර මෙහෙන් එන තාපය මේක හරහා ගිහිල්ලා මෙහාට යනවා. ඒතර මේවත් පරිවර්ණය කළා නම් දෙපැත්තම වටේම පරිවර්ණය කළා නම් අනිවාර්යයෙන්ම මෙහෙන් තාපය ගලන ශීඝ්‍රතාවය මෙහෙන් යන ශීඝ්‍රතාවයට සමාන වෙන්න ඕන. ඉතින් අපෙන් ආන්නේ පොදු සංදියේ උෂ්ණත්වය. අපි ඒකට අකුරක් ගනිමු. මෙතෙන්ට. දැන් යකඩ දණ්ඩට ලියමු අර තාපය සන්නයන වීමේ ශීඝ්‍රතාව සොයන සූත්‍රය. ඒකම ලියමු රිදී වලට. ඊට පස්සේ තාපය සන්නයන වෙන ශීඝ්‍රතාව ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T කියන එක සමාන කරන්න තියෙනවා. මොකද අර පැත්තෙන් එනවා නම් මේ පැත්තෙන් යන්න ඕන. ඊට ටික සමානයි මේ පැත්තෙන් ගලාගෙන යන ටික. ඒක තමයි ලියන්න තියෙන්නේ. එවනම් යකඩ දණ්ඩට ලිව්වොත් අපිට මේ වගේ එනවා. ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T සමානයි K වාරයක් A වාරයක් උෂ්ණත්ව වෙනස 100 ඍණ තීටා බෙදීම L. මේකේ මාන සමානලු. ඒතර යකඩ සිලින්ඩරයේ උස L කියලා ගත්තොත් යටින් තියෙන රිදී වලින් හදපු සිලින්ඩරයේ උසත් Lමයි. ඒකනේ මාන සමානයි කියන්නේ. දැන් ඊළඟ එකකට ලිව්වොත් මේක යකඩ වලට ලිව්වේ. මේක රිදී වලට. ඩෙල්ටා කිව්වට ඩෙල්ටා T සමානයි. ඒතර එයාගේ තාපසාන්නායකතාව 11යි K. අර එයාගේ වගේ 11 ගුණයන්නේ 11යි K. එයාගේ උෂ්ණත්වාන්තරය ලියනවනේ වැඩි එකෙන් අඩු එක අඩු කරලා ඕන ලියන්න. දැන් අපි වැඩි එක තීටානේ පල්ලෙහා කෙලවරේ බිඳුවනේ ඉන්නේ. එහෙමනම් තීටා ඍණ බිඳුව යටින් L. දැන් දරුවාට දෙන සමීකරණ දෙක සමාන කරන්න. අරගෙන් එන ශීඝ්‍රතාව තමයි දෙවෙනි එකෙන් පිට වෙන ශීඝ්‍රතාව. එහෙනම් පළවෙනි සමීකරණය සමානයි දෙවෙනි සමීකරණය කියලා ගත්තම K A වරක් 100 ඍණ තීටා බෙදීම L මේක සමානයි 11යි K A වරක් තීටා ඍණ බිඳුව බෙදීම L. තර K A L ඕවා කැපිලා යනවා. මේ K A L කැපෙනවා. දැන් සරල සමීකරණයක් තියෙනවා. මෙතන ඉන්නවා 11යි තීටා. මේ තීටාත් මෙහෙට ආව 12යි තීටා. මේ පැත්තේ වැඩි කරන්න මොනවත් නැහැනේ. 100 ඍණ තීටා ඉන්නේ. ඒ ඍණ තීටා මෙහා ධන තීටා. මෙතන 11යි තීටා ඉන්නේ ඔක්කොම 12යි තීටා. මේ පැත්ත 100යි.
ඔන්න ඔය වගේ එකක් එන්නේ. 8.3ක් වගේ එන්නේ. අර උඩේට යකඩ සිලින්ඩරයක් නේ යාගේ තාපසන්නයකතාව අඩුයි. එතකොට ලොකු උෂ්ණත්ව වෙනසක් එනවා. තාපසන්නයකතාව වැඩි එක්කනට තමයි අඩු උෂ්ණත්ව වෙනසක් එන්නේ. දැන් ලී හරි ගඩොල් හරි ඒ වගේ දේවල් ගත්තම එක පැත්ත රත් උනත් අනිත් පැත්ත රත් වෙන්නේවත් නැහනේ. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස ගොඩක් වැඩි. තාපයේ සන්නයන වෙන්නේ නැහැ අනිත් පැත්තට. තම කම්බියක් වගේ ගත්තොත් ඒවා එහෙම නැහැ. එකතරක් රත් වුණොත් ෂණිකවම අනිත් පැත්තට තාපය එනවා. ඒතර උෂ්ණත්ව වෙනස ඊටාම අඩුයි. ඒකයි කියන්නේ. බලන්න උත්තරයක් තියෙනවද කියලා 8.3 වගේ එකක්. පළවෙනි උත්තරේ එන්නේ 8.3 89 ඒ වගේ වෙන්නේ තියෙන්නේ. මේක තමයි උත්තරේ. ඉතින් බහුවර්ණ වලට හදනකොට දරුවන්ට මෙහෙම මම මේ ආරම්භයේදී මෙහෙම කරාට තව ටිකක් පුරුදු වෙලා වෙලාව අඩු කරගන්න පුළුවන්. මේ A කියන එක නොලියේ ඉන්න පුළුවන්. ඇයි දෙන්නටම එකයිනේ. L නොලියේ ඉන්න පුළුවන්. ඒකත් සමානයිනේ. එතකොට සරල සමීකරණයක් එක සැරේම ලියලා සුළු කරත හැකියි. ඒවා ටිකක් හදනකොට පුරුදු වෙන්න. මේ ගන්න බලන්න. වර්ගඵලය A ද ඝනකම x1 ද වන ගඩොලින් තැනූ බිත්තියක් කාමරයකට ඇත. ගඩොල්හි තාපසන්නයකතාව K1. බිත්තිය මත බදාමේ ඝනකම x2. එහි තාපසන්නයකතාව K2 සංකේත වලින් දීලා තියෙනවා. කාමරයේ ඇතුළත හා පිටත උෂ්ණත්ව වෙනස තීටා නම් බිත්තිය හරහා ඒකක කාලයකදී සන්නයන වෙන තාප ප්‍රමාණය. ඒතර ගඩොලක් තියෙනවා. එයාගේ වර්ගඵලය A ඝනකම x1යි. ඒතර ඒකේ කපරාරුවක් ගහලා තියෙනවා. ඒ කපරාරුවේ ඝනකම x2යි. තාපසන්නයකතාව K2යි. දැන් ගෙදරත් එහෙමනේ ගඩොල් බිත්තිය තියෙනවා. ගඩොල් බිත්තියේ කපරාරුවක් ගහනවා. ඊට පස්සේ අර සායම් ගන්න කලින් පොටි වගේ ඒවා ගන්නවා ගේ ඇතුලේ නම්. ඊට පස්සේ ඒක උඩ සායම් ස්තරයක් ගන්නවා. ඉතින් එක එක ස්තර මේක ඇලුනම ඒ එක එක හරහා තාපය ගලාගෙන එන ශීඝ්‍රතාව අඩු වෙනවා. ඒතර තාපය සන්නයන වෙන එක ඇතුළට ගේ ඇතුළට තාපය එන එක අඩු වෙනවා. දැන් කොන්ක්‍රීට් වලින් අපි අර බ්ලොක් ගල් කියලා කියන්නේ සිමෙන්ති ගල්. ඒතර ඒවයි තාපසන්නයකතාව මැටි වලට වඩා ටිකක් වැඩි. ඒතර එහෙම මේ කොන්ක්‍රීට් හරි බ්ලොක් ගල් වගේ ඒවා තියලා ගෙදරක බිත්ති බදලා තියෙනවා. ඒකේ එළියේ රත් උනාම වේගෙන් තාප වෙනවා ගේ ඇතුළට. ඒතර ඇතුළතත් වේගෙන් රත් වෙනවා. අර මැටි කඩලෙන් හදලා තිබුණොත් තාපය ඇතුළට එන එක ටිකක් අඩු වෙනවා. එතකොට ඇතුලේ සිසිල් ගතිය එහෙම පවත්වාගෙන යන්න පුළුවන්. දැන් පාසලේ ඉන්නකොට නම් අපි දන්නවා අපිට ඒ තරම පහසුකම් හම්බෙන්නේ නැහැ නේ. බ්ලොක් ගල් වලින් හදපු බිත්ති තමයි තියෙන්නේ. එතකොට රත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඉක්මනින්ම තාප එනවා පන්ති කාමර ඇතුළට. ඒ වගේ ඒවා. අපි මේකට පොඩි රූප සටහනක් අඳිමු. කාමරයේ ඇතුළත හා පිටත උෂ්ණත්ව වෙනස තීටා නම් කියලා තියෙන්නේ. බිත්තිය හරහා ඒකක කාලයකදී සන්නයන වෙන තාපය. ඒකක කාලයකදී සන්නයන වෙන තාපය කිව්වත් එකයි. තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය කිව්වත් එකයි. දෙකම එකයි. පොඩි රූප සටහනක් අඳිමු. අපි ඒක මේ පැත්තට තමයි අඳින්නේ. දැන් මෙහෙම තියෙනවා ගඩොලක්. මෙතන තියෙනවා කපරාරුවක්. ඔය වගේ. ඔන්න ඔය වගේ තමයි අපි එක අඳින්නේ. මේ ටික කපරාරු. තර මේ ගඩොල් බිත්තිය යාගේ ඝනකම x 1යි. මෙයා x 2යි. මෙයා k 1යි. මෙයා k 2යි. දැන් තාපය ගලනවා මේ පැත්තෙන් මේ පැත්තට. කොහේ හරි පැත්තකට යන එක ගානේ කියලා නැහැ.
බිත්තියේ ඇතුළතයි පිටතයි අතර උෂ්ණත්ව වෙනස තීටා කියලා විතරයි දීලා තියෙන්නේ. අපි තව තාපය මේ පැත්තට ගලනවා කියලා. එහෙනම් මම මෙතන උෂ්ණත්වය තීටා 1යි. මෙතන ලියන්නම් තීටා 2යි. මෙතන ලියන්නම් තීටා 3යි කියලා. ඒතර තීටා කරින තීටා 3 ඇතුළත හා පිටත කියලා කියන්නේ. තීටා 1 හා තීටා 3 අතර වෙනස තමයි ගණනේ තීටායි කියලා දීලා තියෙන්නේ. තීටා 1 ඍණ තීටා 3 මේක තමයි ඒගොල්ලෝ තීටා කියලා දීලා තියෙන්නේ. මේ මැද තියෙන උෂ්ණත්වය තීටා 2 කියලා මම අරන් තියෙන්නේ. පොදු සංදියේ. ඒක ගොඩක් වෙලාවට ගණන් වල දෙන්නේ නැහැ. ඒක අපි සමීකරණ දෙකක් ලියලා සුළු කරනකොට ඒ තීටා අයින් කර ගන්න දර ගන්නවා. මේවා මෙහෙම හදලා පුරුදු වෙන්නේ නැත්නම් විභාගට ගියාම මේ අපේ වෙලාව නිකන් අපත යනවා. දැන් මම මේක ලියනවා අර ගඩොලට ලියනවා. ගඩොල සඳහා ඩෙල්ටා කිව්වට ඩෙල්ටා t සමානයි k1යි a තීටා කරින තීටා බෙදීම x1යි. තර තීටා දන්නේ නැහැ. මෙන්න සමීකරණය. ඊළඟට ලියනවා කපරාරුවට ලියනවා. කපරාරුවට මේකෙන් එනවා K2යි AAමයි උෂ්ණත්ව වෙනස. දැන් මම මෙහෙන් මේ පැත්තට තාපය යනවා කියලා ගන්නෙ. මෙහෙන් මේ පැත්තට යනවා කියලා ගන්න. එහෙනම් තීටා 1 තමයි වැඩිම. ඊට පස්සේ තීටා 2, ඊට පස්සේ තීටා 3. එහෙනම් මේකට උෂ්ණතාන්තරය ලියන්න වෙන්නේ තීටා 2 ඍණ තීටා 3 කියලා. තීටා 2 ඍණ තීටා 3 බෙදීම x2. එතකොට තාපය ගලාගෙන යන ශීඝ්‍රතාව සමානයි. මෙහෙන් තාපය එනවා නම් ඒ එන තාපයනේ මෙහෙන් යන්නේ. ඒ නිසා තාපය ගලාගෙන යන ශීඝ්‍රතාව සමානයි. මේක සමානයි. ඉතින් ඔයාලා මේ දෙක සමාන කරොත් මේක පළවෙනි සමීකරණය කියලා අරගෙන මෙයා දෙවෙනි සමීකරණය කියලා අරගෙන මේ පැති දෙක සමාන නිසා මේ පැති දෙකත් සමාන කරනවා කියලා සමාන කරොත් තව දරුවන්ට මෙන්න මේ නොදන්න තීටා හොයන්න පුළුවන්. මෙතන තීටා කරින තීටා 2. මම තීටා 2 තමයි දාන්නේ නැත්තේ. මේක දාන්නවා තීටා කරින තීටා 3 කියන්නේ තීටා. මෙතන කලින් අඩු වුණා මෙතන ඉන්නේ තීටා 2. ඒතර තීටා 2 තමයි අපි දාන්නේ නැත්තේ. ඔයාලා මේ දෙක මේ කෑල්ලට සමානයි කියලා අරන් මේ පැති දෙක සමාන කරොත් තීටා 2 සොයත හැකියි. නමුත් ගණනේ අපිට කියලා නැහැ ඒක හොයන්න කියලා. අතරමැද උෂ්ණත්වය හොයන්න කියලා නැහැනේ. එනදී ඒක මේ සමීකරණ දෙක සමාන කරන එකේ තේරුමක් නැහැ. ඒතර අපි කරන්න ඕන මේ x එකෙන් මේ පැත්තට වැඩි කරලා k1 a වලින් මේ පැත්තට බෙදලා මෙන්න මේ පදේ උක්ත කරන්න. මේක උඩ සමීකරණයෙන් මේක උක්ත කරන්න. යට සමීකරණයෙන් මේක උක්ත කරන්න. ඊට පස්සේ මේ දෙක එකතු කරා නම් හරි. ගණන් හතරට බලන්න මේ අර පොදු අතුරු මූණතේ උෂ්ණත්වය මේකට කියන අතුරු මූණත කියලා. මේ මැදට. ඒකේ උෂ්ණත්වය සොයන්න කියලා තියෙද කියලා බලන්න. කියලා නැත්තම් හොයන්න ඕනේ නැහැනේ. එහෙනම් මම දැන් මෙන්න මේ පදේ උක්ත කරනවා මේක. තර මට මේ වගේ එනවා. මේකෙන් මේ පදේ උක්ත කරොත් දරුවන්ට එනවා
ඩෙල්ටා Q යට ඩෙල්ටා T x එකෙන් වැඩි කළා k එක a ගෙන් බෙදන්න ඕන. මේ ටිකෙන් බෙදන්න ඕන. මේක සමානයි θ 1 ඍණ θ 2. ඉතින් මේක දිහා බලාගෙන ඊළඟ එක ලියන්න පුළුවන්. මේක. තර ඩෙල්ටා Q යට ඩෙල්ටා T x දෙකෙන් වැඩි කළා k 2 a ගෙන් බෙදන්න. දැන් සමීකරණ දෙක එකතු කරනවා. සමීකරණ දෙක එකතු කරා මේ මැදින් ගානිපු මේ අර අතුරුමුණ තේ උෂ්ණත්වය තියෙන ඒක කැපෙනවා. මේ පැත්තේ මේ ඩෙල්ටා Q අර ඩෙල්ටා T කියන එක පොදුයිනේ. ඒක පිටට ගන්න පුළුවන්. ඒ අකුර පිටට ගන්න පුළුවන්. එවනම් මෙහෙම එනවා. මේ ඩෙල්ටා Q යට ඩෙල්ටා T පිටට ගන්න. මේ ඒකත් පිටට ගන්නවා. එතකොට එනවා x1 යට k1 දාන x2 යට k2 මේ පැත්ත එකතු කරනකොට මේ θ දෙකට මෙතන θ දෙක කැපෙනවා. මෙතන ඍණ θ දෙකනේ ඉන්නේ. මෙතන ඉන්නේ ධන θ දෙක. ඒ දෙන්න කැපෙනවා. එහෙනම් එන්නේ θ එක ඍණ θ 3 එන්නේ. ඉතින් θ එක ඍණ θ 3 කියන ගඩොල් බිත්තිය අර ඇතුළතයි පිටතයි උෂ්ණත්ව වෙනස. ඒක ඒගොල්ලෝ θ කියලා දීලා තිබුණා. එහෙනම් මෙතෙන්ට දාන θ. තාලා මේ පදේ යුක්ත කරා නම් හරි. මෙතනින් කුඩා පොදු ගුණාකාරයත් ගන්න පුළුවන් අවශ්‍ය නම් එහෙම අරගෙන තියෙනනම් ඒක කුඩා පොදු ගුණාකාර ගන්න. නැත්තම් මේ කෑල්ලෙම මේ පැත්තට බෙදුවම හරි. එහෙනම් දරුවන්ට එනවා ඩෙල්ටා Q යට ඩෙල්ටා T. මෙන්න මේක සමානයි. මේ ඒ වලින් මෙහාට වැඩි වෙනවා. එතකොට ඒ වරක් θ. මම θ එක කියන්නේ මේ θ කරන θ 3ට දැම්ම θ කියලා. උෂ්ණත්ව වෙනස දීලා තිබුණානේ. මේ ටික එහෙම වෙනවා ඉරියටට. x1 යට k1 දාන x2 යට k2. ඕනනම් මෙතන කුඩා පොදුන ආකාරය අරන් k1 k2 කියලා එනවා. ඒතරේ k1 k2 උඩට දාලා ඉරියට ලියන්න පුළුවන් k2 x1 දාන x2 k1 කියලා. සාමාන්‍ය බහුවර්ණ හතරට ඔයාලා මතක තියාගෙන ඉන්න ඕනේ මේ විදිහට. අපිට මේ විස්තර එහෙම ගොඩාක් තියෙනවා කියලා. ගඩොල් බිත්තිය තියෙනවා, කපරාරුව තියෙනවා, සායම් තියෙනවා, ඊට පස්සේ බටපතුරු පැලැල්ලක් දානවා. ඔහොම තියෙනවා විස්තර ගොඩක්. අපි තාපයේ ගෙට එන එක වළක්ව ගන්න වගේ කරනවානේ. එතකොට මේ ඒ සංයුක්තය හරහා තාපය ගලාගෙන යන ශීඝ්‍රතාව ඩෙල්ටා Q වල ඩෙල්ටා T සමානයි A බිත්තිය වර්ගඵලය. වර්ගඵලය හරහානේ එන්නේ. මෙතෙන්ට දාන්න ඕනේ අර මුල්ම පැත්තයි අන්තිම පැත්තයි අතර උෂ්ණත්ව වෙනස. මැද ඒවා එකක්වත් ඕන වෙන්නේ නැහැ. ඒක දානවා මෙතෙන්ට. යටින් ලියනවා අර එක එක කොටසේ ඝනකමයි තාප සන්නායකතාවයි. x1 යට k1 දාන x2 යට k2 දාන x3 යට k3 දාන x4 යට k4 එහෙම ලියාගෙන යන්න පුළුවන්. ඒතරක මතක තියාගන්න ඕනේ මේ විදිහටනේ මේක කුඩා පොදු ගුණාකාර ගත්තොත් මතක තියාගන්න කරදරයි. ඔන්න ඔය විදිහට මතක තියාගත්තම ගන්න හදතේ. දැන් බලමු මේ වගේ උත්තරයක් තියෙනවද කියලා. a θ යට x1 යට k1 දාන x2 යට k2. a θ නම් හැම එකෙම ඉන්නවනේ මේ හැම එකෙම ඉන්නවා. ඒක බෙදාන්න ඕනේ x1 යට k1 දාන x2 යට k2 මේ තියෙන්නේ.
ධන ඉන්නේ මේවා ඍණ ඇවිල්ලා තියෙනවා මේවා අනිත් පැත්ත ගහලානේ තියෙන්නේ. ත්‍රය වැරදි. මේක තමයි උත්තරේ. සංකේතවලින් ලියන පුරුදු වෙන එක ඕන වෙනවා දරුවන්ට. ඒතර ස්තර කීපයක් ආවත් කෙලින්ම ඒකට ආදේශ කරලා යන්න තියෙනවා. මේ ගණන බලන්න. පෘෂ්ඨික ක්ෂේත්‍රඵලය වර්ග සෙන්ටිමීටර් 2000ක් වන රිජිෆෝම් භාජනයක් තුල අයිස් කිලෝග්‍රෑම් 12ක් අඩංගු වේ. අපි දන්නවා රිජිෆෝම් භාජනවල මාළු මාකට් වල එහෙම දැකලා තියෙන්නේ මාළු එහෙම අරගෙන යනවා ඈත පළාත් වලට බස් වල එහෙමත් දාගෙන අරන් යන්නේ. ඒතර රිජිෆෝම් පෙට්ටියේ මාළු ටික දාලා ඒක උඩින් අයිස් ටිකක් දාලා සාමාන්‍යයෙන් පැය දෙකක් තුනක් අරගෙන යන්න පුළුවන්. මොකද රිජිෆෝම් වල තාපසන්නයකතාව ඉතාම අඩුයි. අර රිජිෆෝම් පෙට්ටියක් වගේ කැඩුවම ඒකේ අර කුඩා රිජිෆෝම් බෝල තියෙන්නේ. ඒවායේ අසේ වාත කුහරක් තියෙනවානේ. ඒතර වාතය කියන්නේ ලොකු පරිවාරක ද්‍රව්‍යයක්. ඒතර ඒ කරා ලේසියෙන් තාපය එන්නේ නැහැ. ඒක මේ රිජිෆෝම් මෑත කාලේ තමයි ආවේ. තාපය සන්නයනය අඩු ද්‍රව්‍යකින් හදාගෙන තියෙන්නේ. අයිස්ක්‍රීම් වගේ ඒවා, මාළු වගේ මස් වගේ ඒවා, සීත කරපු දේවල් අරගෙන යන ගොඩක් ඈත පළාත් වලට. ඒතර මේකේ තියෙනවලු අයිස් කිලෝග්‍රෑම් 12. උෂ්ණත්වය සෙල්සියස් 30ක් වූ පරිසරයක් තුල එක් දිනකදී මෙම අයිස් සියල්ල මුළුමනින්ම දියවීම සඳහා භාජනයට පැවතිය යුතු අවම ඝනකම් අයිස් වල ගුප්ත තාපය 334යි රිජිෆෝම් වල තාපසන්නයකතාව 0.88යි. ඒතර මෙතන පෙට්ටියක් නේ තියෙන්නේ. පෙට්ටියේ තියෙන පැති 6ක්. පියනෙන් වහලානේ තියෙන්නේ. ඒතර මේ පැති 6 හරහාම තාපය එනවා. ඒ පැති 6ේම වර්ගඵලය තමයි ඔය 2000ක් කියලා දීලා තියෙන්නේ. එහෙනම් අපිට පුළුවන් තත්පරයකදී ගලා යන තාපය හොයන්න නේද? ඩෙල්ටා Q වර ඩෙල්ටා T සමානයි K වරක් A වරක් උෂ්ණත්ව වෙනසනේ. එළියේ උෂ්ණත්වය 30යි ඇතුලේ උෂ්ණත්වය 0යි. අයිස්නේ තියෙන්නේ. ඒතර උෂ්ණත්ව වෙනසක් දාන්නවා. ඝනකම තමයි අහන්නේ. ඒතර මේ තත්පරයකදී යන තාපයනේ. ඒක වැඩි කරන්න ඕන දවසක යන තාපයෙන්. එක් දිනකදී යන්නේ. ඒතර එක් දිනකදී යන තාපය හොයා ගන්න ඒක වැඩි කරන්න ඕන දිනකට දින තත්පර ගන්න. ඒතරනවා දවසකදී ගලා ගිය මුළු තාපය. ඒක සමාන කරන්න ඕන අර අයිස් දිය වෙන ගන්න තාපයේ Q සමානයි ml ට. අන්න එතනින් පුළුවන් හදාගන්න. එහෙමනම් මේකෙන් එන්නේ තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාව. තත්පරයකදී මේ එන්නේ K A වරක් තීට කරින තීට දෙක බෙදීම L. ඔය තත්පරයකදී තත්පර එකකදී තර දිනකදී ගලා යන තාපය ඒක හොයාගන්න මේක වැඩි කරන්න ඕන දවසකට තියෙන තත්පර ගානේ. ඒක Q ඒක සමානයි K A වරක් තීට කරින තීට දෙක බෙදීම L. මේ L කියන්නේ රිජිෆෝම් වල ඝනකම. මොකද ඝනකම හරහානේ තාපය එන්නේ. තාපය එන්නේ ඝනකම හරහා. ඒතකොට ඒක ඕන. දැන් ගෙදර බිත්තියක් කරා ගේ ඇතුළට තාපය එනවා නම් ඒතර බිත්තියේ ඝනකම තමයි දාන්න ඕනේ L වෙනුවට. A වෙනුවට දාන්න ඕනේ බිත්තියේ වර්ගඵලය. එහෙමයි එන්නේ. ඒතර මේක වැඩි කරනවා කාලයෙන්. ඔන්න මුළු තාපය. මේක සමාන කරන්න ඕනේ ml ට.
අයිස් දියවීමට ලබාගත් තාපය. ඒක ලියන්න පුළුවන් Q = ml කියලා. මම තාම සංකේත වලින් ගණන හදන්නේ. මම තාම කිසිම තැනක ඒකක ලියලා ඉලක්කම් ලියලා එහෙම ආදේශ කරේ නැහැ. භෞතික විද්‍යාවේ වැඩ කරනකොට දරුවෝ අර මැත්ස් වල වගේ තමයි තියෙන්නේ. පුළුවන් තරම් දුර සංකේත වලින් යන්න ඕන. ගිහිලා අන්තිමට ආදේශ කරනවා. ඒක තමයි ලේසිම ක්‍රමය. එහෙනම් මේ දෙක සමාන කරොත් දරුවාට එනවා k වරක් a වාරයක් තීට කරින තීට දෙක යට l මේක වරක් කාලය සමානයි ml ට. මේ ලකුරයි එකම නෙමෙයි. මේක මේ ඍජු පෙට්ටියේ ඝනකම. මේක අර අවස්ථා විපර්යාසය වෙනකොට Q = ml වල L කියන්නේ විලයනයේ විශිෂ්ට গুপ্ত තාපය. දැන් ආදේශ කරමු L නේ හොයන්න ඕන. එහෙනම් මේ සිම්පල් L එක මෙහාට දාලා මම මේක ලියන්නම් L ice කියලා. එහෙනම් මේ සිම්පල් L එක මේ පැත්තට දාලා මේ ටික දාමු ඉර යටට. අපේ ගානේ පෙට්ටියේ ඝනකමනේ අහන්නේ. තම දරුවන්ට එනවා Ka උෂ්ණතාන්තරය T තියෙනවා m වලින් බෙදන්න ඕන গুপ্ত තාපයෙන් බෙදන්න ඕන. මේක සමානයි ඝනකමට. මෙන්න මෙතෙන්ට ආදේශ කරා නම් හරි. බලන්න රිජි ෆෝම් වල තාප සන්නායකතා කීයේ දීලා තියෙන්නේ 0.88යි. গুপ্ත තාපය 334යි කිලෝ ජූල්. උෂ්ණත්ව වෙනස 30යි. අයිස් කිලෝ 12යි. වර්ගඵලය 2000යි. ඔය ටික ආදේශ කරමු. මේකට ආදේශ කරමු. K කියන්නේ 0.88යි. A කියන්නේ 2000යි. ඒක වර්ග සෙන්ටිමීටර තිබුණේ. ඒක වර්ග මීටර කරන්න ඕන. 10 ඍණ 4ෙන් වැඩි කරන්න ඕන. උෂ්ණත්ව වෙනස 30යි. අයිස් කිලෝග්‍රෑම් 12ක් දිය වුණාලු. L කියන්නේ 334යි. ඒක දීලා තියෙන්නේ කිලෝ ජූල් වලින්. එහෙනම් ජූල් කරන්න 1000න් වැඩි කරන්න ඕන. මෙතන එනවා 10 3. K ලිව්වා A ලිව්වා උෂ්ණත්ව වෙනස ලිව්වා ස්කන්ධය ලිව්වා L ලිව්වා. තව T එකක් තියෙනවා. T කියන්නේ පැය 24යි. පැයකට තත්පර 3600යි. ඒක බහුවර්ණයකට සැර වැඩි නේද? විනාඩි දෙකෙන් හදන්න අමාරුයි වගේ. මේක සමානයි L ට. ජිෆෝම් පෙට්ටියේ ඝනකම එන්නේ. ඕක මට මීටර වලින් එන්නේ. මම මේ ඔක්කොම SI එකක වලින් ආදේශ කරේ. ඒතර මීටර වලින් එන්නේ. කවදාවත් මේ වගේ තැන් වල ඒකක ලියන්න එපා. උත්තර පත්‍ර බලවට පේන ළමයි ඒකකත් එක්ක තමයි ආදේශ කරලා තියෙන්නේ. ඒවා මෝඩ වැඩ. ඔයා ගුරුවරු තමයි කියන්නේ මෙහෙම කරන්න කියලා. මම හිතන්නේ හරි ගුරුවරු එහෙම කියනවා කියලා මේ ඒකකත් එක්ක ආදේශ කරන්න කියලා. ළමයි දැනගෙන ඉන්නෝනේ මේ ඒකක මොනවයින්ද අපි ආදේශ කරන්නේ කොහොමද මේක එන්නේ කියලා. නැතු ඒවා මේක අස්සේ ලියන්න ගියාම ගොඩාක් වෙලාව යනවනේ. මේක සුළු කරමු බලන්න.
මේ 10 3ට මෙතන 3ක් කැපෙනවා. මේ 12 මෙතෙන්ට 2යි. 334 සුළු කරමු. මෙතන 3600කුත් තියෙනවා. 3600 බිංදු දෙකක් තියෙනවා. මේ බිංදු 2යි මෙතන බිංදුවයි බිංදු 3යි. ඒ බිංදු 3 මේකට කපන්න පුළුවන්. 10 ඍණ 4ට. තර මේ බිංදු 2යි මේකයි 3යි. ඒක මෙතෙන්ට කැපුණාම 10 ඍණ 1ක් එනවා. 10 ඍණ 1ක්. දැන් ඉතුරු ටික ලියමු අපි. මේ දෙකෙන් මෙතෙන්ට කපමු. 1යි 6යි 7යි. තර මේක ලියන්න පුළුවන් 88 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා. තව මෙතන 2ක් ඉන්නවා මෙතන 3ක් ඉන්නවා. ඒ කියන්නේ 6ක් ඉන්නවා. යටින් ඉන්නවා 167ක්. මෙතන ඉන්නවා 36ක්. 36 ගත්තා මේ ටික ඔක්කොම කැපිලා ගියා. මෙතන 3ක් ඉන්නවා. 3 හරක් 2 6යි 88යි. තව මෙතන 10 ඍණ 1ක් ඉන්නවා. ඔන්න ඔය ටික එන්නේ L වලින් Lට. එතන මෙතන 10 ඍණ 3ක් ඉන්නවා. 88 වැඩි කිරීම 216 බෙදීම 167. මේක වැඩි කිරීම 10 ඍණ 3 මීටර. බලමු මේකේ උත්තරේ මොනවද දීලා තියෙන්නේ කියලා. ඒකත් ඒ තරම්ම සුළු වෙන්නේ නැහැ. මිලිමීටර තියෙන්නේ. මිලිමීටර තියෙන්නේ. දැන් අර උත්තරේ අපිට ආවේ මීටර වලින්. එහෙනම් ඕක මිලිමීටර කරන්න පුළුවන් 1000න් වැඩි කරන්න. මේක 1000න් වැඩි කරන්න. තර මේක 1000න් වැඩි කරා මෙන්න මේ 10 ඍණ 3 කැපිලා යනවා. තර ඉතුරු වෙන්නේ ඔය 88 වැඩි කිරීම 216 බෙදීම 167 කියන එක මිලිමීටර වලින් එන්නේ. 88 වැඩි 216 බෙදීම 167 මිලිමීටර. බලමු ඒක. එකසිය 67න් බෙදන්න ඕන. 113ක් එනවා. 114ක් නැත්නම් 113ක්. එතන මට ආයේ මිලිමීටර වලින්නේ. ඒක ආයේ සෙන්ටිමීටර කරන්න පුළුවන් 10න් බෙදලා. එතන මෙන්න මේක එනවා. 11.3. එතන මේක තමයි උත්තරය. ඒක දරුවන්ට තේරුණාද? ආයිසලා ගුප්ත තාපය වෙන අර Q = ml කොටසක් ඕන. තාපය සන්නයන වෙන ශීඝ්‍රතාවයක් ඕන. ඒක කාලයෙන් වැඩි කරන්න ඕන දවසකදී ගියපු තාපය හොයාගන්න. ඒක සමාන කරන්න ඕන අයිස් ලබාගත තාපය අර දිය වෙන්නේ.
ඔය ටික තමයි ඒකේ තිබුණේ. ටිකක් වෙලාව යනවා විනාඩි දෙකකින් හදන්න අමාරුයි. සුළු කිරීමනොත් ඒ තරම්ම හොඳ නැති නිසා. මේ කරනොත් බලමු. මේවා කරාම දරුවන්ට අර සමීකරණයේ යොදන විදිය K කියන්නේ කවුද? A කොහොමද යොදාගන්නේ? උෂ්ණත්ව අන්තරය ගන්න කොහොමද? ඒ ටිකක් තේරෙනවානේ. ඊට පස්සේ අපි මේකේ රචනා ප්‍රශ්න වගේ තියෙන ඒවා බලන්න ඕන. එකම ද්‍රව්‍යයෙන් තනා ඇති A හා B දඬු දෙකක විස්කම්භ අතර අනුපාතය 2:1යි. දිග ප්‍රමාණ අතර අනුපාතය 1:4යි. දඬු ආවරණය කර ඒවායේ දෙකලවර සමාන උෂ්ණත්ව අන්තර පවත්වාගත් විට අනවරත අවස්ථාවේදී A තුලින් තාපය ගැලීමේ ශීඝ්‍රතාව B තුලින් තාපය ගැලීමේ ශීඝ්‍රතාවයට දරන අනුපාතය. ඒක නම් සංකේතවල ලියලා බෙදන්න පුළුවන්. ඒකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. එකම ද්‍රව්‍යයෙන් හදලා තියනවා කියන්නේ K සමානයිනේ. ඒක නිසා දරුවන්ට අවශ්‍ය නම් K නොලියම ඉන්න පුළුවන්. ටිකක් බහුවර්ණ හදලා 13 පන්තිରେ ගිහිලා විභාග කිට්ටුවට වගේ මට්ටමට එනකොට ඒ වගේ පුරුදු වෙලා තියෙන්න ඕන. මෙන්න මේවා සමානයි. ඒකෙන් තමයි මම මේකේ සමීකරණ දෙක බෙදන්න තමයි හිතන්නේ. ඒ නිසා මේ පද ලියන්න ඕනේ නැහැ. අන්න ඒ වගේ අදහසක් ඔළුවේ වැඩ කරන්න ඕන. නැත්තම් වෙලාව ඉතුරු කරන් වැඩ කරන්න බැරුව යනවා. A හා B දඬු දෙකක විස්කම්භ අතර අනුපාතය 2:1යි. අපි පොඩි රූප සටහනක් අඳිමු. විස්කම්භ අතර අනුපාතය 2:1යි. දිග ප්‍රමාණ අතර අනුපාතය 1:4යි. ඒතර විස්කම්භය වැඩි එක්කෙනාගේ දිග අඩුයි. A හා B වල විස්කම්භ අතර අනුපාතය 2:1යි. එතකොට මෙයා මේ වගේ එක්කෙනෙක්. අනිත් එක්කෙනා මේ වගේ එක්කෙනෙක්. දිග එක්කෙනෙක්. තර මේවට සංකේත දැම්මොත් ඉතින් විස්කම්භ අතර අනුපාතය කිව්වත් එකයි අරයන් අතර අනුපාතය කිව්වත් එකයි. දෙකම එකයි. ඒතර ඒකේ අනුපාතය 2:1යිනේ. එහෙනම් මම මේක 2R කියලා ලියලා මේක 2R කියලා ලියනවා. මෙයා R. විස්කම්භ අතර අනුපාතය 2:1යි. දිග ප්‍රමාණ අතර අනුපාතය 1:4යි. මේක L නම් මෙයා 4යි L. අරයා එකක් කරනකොට මෙයා 4යි. මේවා ආවරණය කරලා තියෙන එකනේ පරිවර්ණය කරලා කියන්නේ මෙහෙම. ඉතින් බහුවර්ණ වල ඒවා ලකුණු කරන්න ඕනේ නැහැ. දරුවෝ එක දැනන් හිටියම ඇති. මෙහෙම පරිවර්ණය කරලා තියෙන්නේ. ඒවා ලකුණු කරන්න ඕනේ නැහැ බහුවර්ණ වල. සමාන උෂ්ණත්ව අන්තර. එහෙනම් ඩෙල්ටා තීටා සමානයි. අනවරත අවස්ථාවේ A තුලින් තාපය ගැලීමේ ශීඝ්‍රතාවය. මේක A කියන දණ්ඩ. එයාගේ මෙහාට තාපයේ ශීඝ්‍රතාව. Q/T. B තුලින් තාපය ගැලීමේ ශීඝ්‍රතාවයට දරන අනුපාතය. එහෙනම් දැන් ලියමු. डेल्टा Q या डेल्टा T A वेतनमा डेल्टा Q या डेल्टा T B වලින් දරුවන්ට මේ වගේ ලොකු සංකේතයක් ලියන්න කම්මැලි නම් x බෙදීම y කියලා ලියන්න. මම මේ ලිවෙතින් අර තාපය ගලාගෙන යන ශීඝ්‍රතාවය ලියන විදිය. ඒතර මේක සමානයි ka θ කරින θ2 යටින් l. එතකොට k ලියන්න ඕනේ නැහනේ. දඬු දෙකටම සමානයිනේ. මම දැන් ලියන්නම් ඕන නැත්තම් දරුවෝ බලයි කෝ සමීකරණේ කියලා. මේක සමානයි
A කියන දාන්නට K මේ K වලගේ ඇත්තටම නම් විභාගයට ගණන් හදනකොට ලියන්න ඕනේ නැහැ. එකම ද්‍රව්‍ය කියලානේ තිබුණේ. ඒතර ඒක කැපිලා යනවා. නමුත් මම මෙතන ලියනවා නැත්තම් දරුවෝ බලයි කොහොම සමීකරණය කියලා. ඒතර ඩෙල්ටා කිව්වර ඩෙල්ටා T සමානයි KA. A කියන්නේ හරස් කඩ. ඒතර මේ අරය දෙගුණයක් වුණාම හරස් කඩ කියන්නේ 5r වර්ගනේ. ඒක 4 ගුණයක් වෙනවා. එහෙනම් මෙතන A ට ලියන්න ඕන 4යි A කියලා. මේක තමයි මම A කියලා ගන්න. ඒතර අරය 4 ගුණයක්. KA උෂ්ණත්වාන්තරය ඒක නම් ලියලා වැඩක් නැහැ. කැපෙනවා. L ට ලියනවා L කියලා. අනිත් එක්කෙනා එකම ද්‍රව්‍ය නිසා K හැමයි වර්ගඵලය A හරස්කඩ වර්ගඵලය A උෂ්ණත්වාන්තරය ගන්නකොට තීට කරින තීට දෙක බෙදන්න ඕන 4යි L ගේ. ඔන්න ඔය විදිහට එන්නේ. ඒතර මේ KA ට මෙතන ඉන්න KA කැපෙනවා. මෙයාට මෙයා කැපෙනවා. ඉතින් එන්නේ 4ක්. මේ උෂ්ණත්වාන්තරය කැපෙනවා. L අකුර කැපෙනවා. ඒතර මේ 4ත් උඩට යනවා. මෙතන බෙදීමකට බෙදීමක් නේ ඉන්නේ. ඒතර 4 ඉලක්කම උඩට යනවා. එහෙනම් 16යි. එහෙනම් A කියන දණ්ඩ හරහා තාපය ගලන ශීඝ්‍රතාව B කියන එක හරහා ගලන ශීඝ්‍රතාවගේ 16 ගුණයක්. එහෙනම් අනුපාතය එන්නේ 16ට 1යි. මෙයාගේ හරස් කඩ වැඩි නිසාත් වේගයෙන් තාපය ගලාගෙන යනවා. එයාගේ දිග අඩු නිසාත් වේගයෙන් තාපය ගලාගෙන යනවා. ඒතර එයාට දෙකම හේතු වෙලා තියෙන්නේ වාසියට. හරස් කඩ වැඩි නිසා තාපය ගලාගෙන යන්න පුළුවන්. දිග අඩු වීම නිසා තාපය ගලාගෙන යන්න පුළුවන්. වාසි දෙකක් නේ. ඒ නිසා තමයි 16 ගුණයක්. බලන්න උත්තරේ. මේ තියෙන්නේ 16ට 1යි. ඒ වගේ ගණන් විභාගයට එනවා නම් ලේසි. දරුවන්ට ඒවා ඉලක්කම් ආදේශ කරන්නත් නැහනේ. අනුපාතය ගන්න බෙදන්න තියෙන. ඒතකොට සංකේතම ලියලා කපලා දාන්න පුළුවන්. ඉලක්කම් ලියනට වඩා. A හා B ගෝලාකාර භාජන දෙක තනා ඇත්තේ එකිනෙකට වෙනස් ද්‍රව්‍ය දෙකකින්. ඒතර වෙනස් ද්‍රව්‍ය නම් තාප සන්නායකතාවත් වෙනස්. A හි අරය B හි මෙන් දෙගුණයයි. B හි බිත්තියේ ඝනකම A හි මෙන් සිව් ගුණයයි. භාජන දෙක සම්පූර්ණයෙන්ම අයිස් වලින් පුරවා ඇත. A හා B බඳුන් තුල වූ අයිස් මුළුමනින්ම දියවීමට ගතවන අවම කාල පිළිවෙලින් විනාඩි 25යි විනාඩි 16යි. A හා B බඳුන් තනා ඇති ද්‍රව්‍යවල තාප සන්නායකතා අතර අනුපාතය. තර A හා B ගෝලාකාර භාජන දෙකක් තියෙනවා. A හි අරය B හි මෙන් දෙගුණයයි. A හි අරය B හි මෙන් දෙගුණයයි. ඔන්න ඔය වගේ තියෙන්නේ. B හි බිත්තියේ ඝනකම A හි මෙන් සිව් ගුණයයි. B හි බිත්තියේ ඝනකම A හි මෙන් සිව් ගුණයයි. මෙයා A භාජනය. මෙයා B භාජනය. මේ ඝනකම අපි ඒක L කියලා ගත්තොත්
මේකේ L කියලා ගත්තොත් මේක 4යි L. එහි අරය B හිමෙන් දෙගුණයයි. එහි අරය මේක 2R මේක R. මේ වගේ දෙගුණයක් තියෙනකොට මෙතන ඝනකම නම් අනිත් පැත්තට තියෙන. මෙයාගේ ඝනකම වැඩි. ඊට පස්සේ කියනවා භාජන දෙක සම්පූර්ණයෙන්ම අයිස් වලින් පුරවා ඇත. ඒතර අයිස් වලින් පුරවනවා නම් අපි ඒගොල්ලෝගේ පරිමාව ගැන දැනන් ඉන්න ඕන. පරිමාව කියන්නේ 5R ඝනය 3න් 4යි 5R ඝනය 3න් 4 කොහොමත් භාජන දෙකටම එනවනේ. ඒක නිසා ඒක නොලියුවට කමක් නැහැ. ඒතර 3න් 4යි 5R ඝනය. ඒතර මේකේ අරය ඝනයක් කරොත් මේ 2R නේ ඝනය වෙන්නේ. ඒතර දෙකේ ඝනය 8ක් වෙනවා. එහෙනම් මේකේ අරය වගේ මෙතන 2R කිව්වට පරිමාව ඒකේ ඝනයනේ ගන්න. ඒතර 8 ගුණයක් වෙනවා. එහෙනම් මේකේ පරිමාව මම ලියන්නම් 8V කියලා. මේකේ V. ඒතර මෙතන ඉන්නා වගේ අයිස් ඉන්නවා මෙතන 8 ගුණයක්. එහෙනම් මේ ටික දිය වෙන දෙන තාපය වගේ 8 ගුණයක් මෙතනට දෙන්න ඕන. භාජන දෙක සම්පූර්ණයෙන්ම අයිස් වලින් පුරවා ඇත. A හා B බඳුන් තුල වූ අයිස් මුළුමනින්ම දියවීමට ගතවන කාල විනාඩි 25යි විනාඩි 16යි. මේක 25යි. මේක 16යි. අතරම අයිස් ඉන්නවා මෙතන ඉන්නා වගේ 8 ගුණයක් මෙතන. එහෙනම් මෙතෙන්ට දෙන තාපය වගේ 8 ගුණයක් මෙයාට තාපය දෙන්න ඕන. A හා B බඳුන් තනා ඇති ද්‍රව්‍යවල තාප සන්නායකතා අතර අනුපාතය. ඊතර අයිස් දියවීමට ගන්නා තාපය ගත්තොත් අයිස් දියවීමට අර අරය දෙගුණ කරාම පරිමාව 8 ගුණයක් වෙනවා. අර ඒ වගේම මතක තියෙන්න ඕනේ නැත්නම් ගණන් වර්ධිනවනේ. ඒවා සාමාන්‍ය පෙළ පන්ති වල උගන්වන ඒවා. ඒතර 8 ගුණයක් අයිස් ඉන්නවා නම් අපිට තාපයත් ඕන 8 ගුණයක්. ඒ වගේම මතක තියෙන්න ඕන. ඒ භාජනයට B මෙන් අට ගුණයක තාපය අවශ්‍ය වේ. තාපය අවශ්‍ය වේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් ඒ භාජනයට අවශ්‍ය තාපය ලියන්න පුළුවන් ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි KA. මම මේ K කියන්නේ යාගේ තාප සන්නායකතාවය ඒ භාජනයේ. ඊට පස්සේ මෙයාට තාපය එන්නේ මුළු වටෙන්ම එනවනේ. ඒතර යාගේ වර්ගඵලය ලියන්න ඕන. ඉතින් ගෝලයක වර්ගඵලය කියන්නේ 4i 5r වර්ග. ඉතින් 4i 5 නම් නොලියුවට කමක් නැහැ. ඒතර අරේ වර්ගයක් එනවනේ. ඒතර අරේ දෙගුණ කරා නම් වර්ගඵලය 4 ගුණයක් වෙනවා. ඇයි 4i 5r වර්ගනේ අරේ දෙගුණ වුණාම වර්ගඵලය 4 ගුණයක් වෙනවා. එහෙනම් මෙයාගේ එනවා වර්ගඵලය 4i කියලා. උෂ්ණතාන්තරය දෙන්නටම එකයිනේ. උෂ්ණතාන්තරය දීලා තිබුණ නැහැ ගණනේ. බලන්න.
ඒ අපි බඳුන් තුල වූ අයිස් මුළුමනින්ම දියවීමට ගතවන අවම කාල 25යි 16යි එච්චරයි දීලා තියෙන්නේ. එහෙනම් උෂ්ණාතාන්තරය අපි එකම ලියමු. තර මෙතන එන්නේ θ කරින θ2 යට L. ඔයනේ තත්පරයේදී යන තාපය. එහෙනම් විනාඩි 25කදී යන තාපය බලන්න. මේක වැඩි කරන්න ඕන Ka වරක් 4A වරක් උෂ්ණත්ව වෙනස ඝනකමෙන් බෙදලා මේක වැඩි කරන්න ඕන 25යි. මේ විනාඩි 25 තත්පර කරන්න ඕනේ නැහැ. මොකද අපි අර සමීකරණ දෙකක් කරන් සමාන කරනවානේ. ඒතර දෙකම විනාඩි වලින් ආවම ඒවා කැපිලා යනවා. දැන් මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන්නේ විනාඩි 25කදී එයාට ලැබෙන තාපය. Ka වරක් 4A වරක් උෂ්ණත්ව වෙනස බෙදීම ඝනකම වරක් විනාඩි 25. අනිත් එක්කනට ලියමු. B වලට ලැබෙන තාපය ඩෙල්ටා QB මේක ඩෙල්ටා QA කියලා ලියමු. තර KB එයාගේ අරේ මම R කියලානේ ගත්තේ. එහෙනම් එයාගේ වර්ගඵලය කියන්නේ 4r වර්ග. අර අරයා වගේ මෙයාට 4 ගුණයක් ආවේ එයාගේ අරේ දෙගුණ කරපු නිසා. එහෙනම් මේකේ A කියලා ලිව්වම ඇති. උෂ්ණත්වාන්තරය වෙනස් වෙන්නේ නැහැ. එයාගේ ඝනකම අර විශාල ගෝලය වගේ 4 ගුණයක්ලු. එහෙනම් 4යි A. එයාට කියපු කාලය විනාඩි 16යි. B භාජනයේට. දැන් B භාජනයේට කියපු තාපය වගේ 8 ගුණයක් ඕන A භාජනයේට. මොකද A භාජනයේ අයිස් ඉන්නවනේ B භාජනයේ ඉන්න වගේ 8 ගුණයක්. අය අරය දෙගුණයක් නිසා පරිමාව කියන්නේ ඒකේ ඝණයනේ 8 ගුණය. එහෙනම් 8 ගුණයක අයිස් දිය කරන්න 8 ගුණයක තාපයක් ඕන. එහෙනම් දරුවන්ට ලියන්න පුළුවන් ඩෙල්ටා Q A කියන එක සමානයි ඩෙල්ටා Q B වගේ 8ක්. ඔන්න ඔතනින් තමයි ගණන හදන්න සමීකරණ ගන්න වෙන්නේ. පුළුවන් ද මේව හදා ගන්න? තාපය ගලාගෙන යන ශීඝ්‍රතාව ලියලා ඒකේ පරිමාව හිතන්න වෙනවා. උෂ්ණත්ව ඊළඟට අරය දෙගුණ කරාම වර්ගඵලය 4 ගුණයක් වෙනවා. පරිමාව 8 ගුණයක් වෙනවා. මේවා සාමාන්‍ය පෙළ පන්ති වල දරුවන්ට උගන්වන සරල ගණිතය. නමුත් ඒවා මේ භෞතික විද්‍යාව ගණන් හදන්න ගියාම විභාගෙදී ඕන වෙනවා. ශීඝ්‍රතා දෙනවා, ප්‍රතිශත දෙනවා. එහෙම ඒවා දෙනවා විභාගෙදී ගණන් වලදී. දැන් මේකට ආදේශ කරමු. Ka වරක් 4A වරක් උෂ්ණත්වය නම් කැපෙනවා. θ කරින θ2 යට L මේක වරක් 25 සමානයි 8 ගුණයක් KB වර්ගඵලය A උෂ්ණත්වාන්තරය ඒකමයි ඝනකම 4L ඝනකම 4L එයාට කාලය තිබුණා විනාඩි 16ක්. දැන් මේ ටික සුළු කරන්න තියෙනවා.
උෂ්ණාතාන්තරයේ කොහොමත් කැපෙනවා. L අකුර කැපෙනවා. ඒකත් කැපෙනවා. මේ හතර මෙතෙන්ට කපාන්න පුළුවන්. ඒ හතරට මේ හතර කපන්නත් පුළුවන්. එහෙනම් KA යට KB සමානයි. මෙතන KA නේ. මේ පැත්ත KB එකෙන් බෙදනවා. මේ ඔක්කොම කැපිලා ගින් තියෙන්නේ. 8 යට 25. KA යට KB සමානයි 8ට 25. බලන්න උත්තරයක් තියෙද කියලා. 8ට 25. මේක තමයි උත්තරය. එකම උත්තරේ දෙපැත්තටත් තියෙනවා. ඒක හරියට බලලා ලියන්න. උඩින් ඉන්න එක තමයි ඉස්සෙල්ලා ලියන්න ඕන. තේරෙනවද? ඒක අර සාමාන්‍ය පෙළ පන්තියේ මිනිතේ පාඩම ඉගෙන ගන්න. පරිමාව හොයන ඒවා, වර්ගඵල හොයන ඒවා, ගෝලවල ඒවා පොඩක් ඕන වෙනවා. මේ කරන්න බලන්න. බිත්තියක දෙපස උෂ්ණත්ව අන්තරය දෙගුණ කළ විට ඒ තාප සන්නායකතාව K සහ එතොලින් තාපය සන්නයනය වීමේ ශීඝ්‍රතාව Q පහත කුමන ආකාරයට වෙනස් වේද? බිත්තියක් දෙපස උෂ්ණත්වාන්තරය දෙගුණ කළ විට. ඉතින් සමීකරණය මෙහෙමනේ තියෙන්නේ. තාපය කලාගෙන යෑමේ ශීඝ්‍රතාව සමානයි KA උෂ්ණත්ව වෙනස ඝනකමෙන් බෙදන්න ඕන. එතකොට උෂ්ණත්වාන්තරය දෙගුණ කරොත් මේක දෙගුණ කරොත් තාපය කලාගෙන යන ශීඝ්‍රතාව දෙගුණ වෙනවා. මේ කැල දෙකෙන් වැඩි වෙනවනේ. Kට මොනවත් වෙන්නේ නැහැ නේද? K කියන්නේ අදාළ ද්‍රව්‍ය මත රඳා පවතින නියතයක්නේ. තඹද, රිදීද, වාතයද, රිජිෆෝම්ද, ඇස්බෙස්ටස්ද, ගඩොල්ද ඒ වගේ නේ. ඒක බලන්න. එහෙනම් K නොවෙනස්ව පවතී, Q වැඩි වෙයි. K නියතව පවතී, Q වැඩි වෙයි. ඒක ලේසි. මේක බලන්න. කාමරයක ඇතුළත හා පිටත උෂ්ණත්ව අන්තරය 20ක් වන විට එළියේ ඇතුලේ උෂ්ණත්ව දෙකේ වෙනස 20ලු. කාමරයේ ඇති ජනේලයක් තුලින් වොට් 200ක ශීඝ්‍රතාවයකින් තාපය ගලයි. උෂ්ණත්ව වෙනස 30ක් වන විට එම ජනේලය තුලින් තාපය ගැලීමේ ශීඝ්‍රතාව. ඒ කියන්නේ ජනේලය කියන්නේ මේ ජනේලය ඇරලා නෙමෙයි තියෙන්නේ. ඒකට වීදුරුවක් වගේ මොකක් හරි දාලා ඇති. ඒතර වීදුරුව හරහා තාපේන ශීඝ්‍රතාවය තමයි අපෙන් අහන්නේ. එතකොට ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි KA වරක් තීට කරින තීට දෙක යට L. ඉතින් එකම ජනේලය නම් K වෙනස් වෙන්නේ නැහැ. වර්ගඵලය වෙනස් වෙන්නේ නැහැ. ජනේලයේ හරස්කඩ වර්ගඵලය. ජනේලයේ ඝනකම වෙනස් වෙන්නේ නැහැ. වීදුරුවේ ඝනකම ඒක වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ ටික අයින් කරලා දාන්න. එහෙනම් ඒ ටික වෙනකොට අපිට තනි නියතයක් ලියන්න පුළුවන්. ඩෙල්ටා Q යට ඩෙල්ටා T සමානයි K වාරයක් උෂ්ණත්ව වෙනස. මෙතන මේකේ කියන්නේ තාපසන්නායකතාව. මේකේ කියන්නේ තාපසන්නායකතාව නෙවෙයි නියතයක් මන් දැම්මේ. ඉලක්කම. ඒක කැපෙනවනේ බෙදුවම. ඉතින් මුලින් තියෙන්නේ උෂ්ණත්ව වෙනස 20ක් වුණාම තාපය ගලන ශීඝ්‍රතාව 200යිලු. මේක 200 සමානයි K එක වරක් 20. අපෙන් ආන්නේ මේක 30ක් වුණාම මේක 30යි නම්
මෙන්න මේක අහන්න. ඉතින් සමීකරණ දෙක බෙදන්න. සමීකරණ දෙක බෙදුවම හරි. ඒතර k ට k කැපෙනවා. මෙතන බිඳුව කැපිලා 2යට 3යි. මේ දෙක මේ 200ට කැපෙනවා. ඒතර 100යි. හරහට වැඩි කරාම 300යි. මේක උත්තරේ. ඒවා ලේසි නේද? ඒවට වැඩි වෙලා ගන්න එපා. මේ නොදන්න ඒ කියන්නේ මේ වෙනස් වෙන්නේ නැති පද ලියන්න නැතුව ඉන්න. වෙනස් වෙන ඒවා ටික විතර ලියාගත්තම ඇති. ලියලා බෙදන්න තියෙන්නේ. මේ බිඳුව කැපුණා මේ දෙක මෙතෙන්ට කැපුණා 100යි 3ෙන් වැඩි කරාම 300යි. මේක බලන්න. T අකුරක් වගේ එකක් හදලා තියෙනවා සරසම දඬු දෙකක්. කියන්නේ මේ සම්පූර්ණ දිග සමානයි මේ දිගට. T අකුරේ ඇඩයට සකස් කර ඇත. සංයුක්ත දණ්ඩ හොඳින් අවුරා ඇත. මේවා පරිවර්ණය කරලා තියෙන්නේ. A හා B දෙකලවර සෙල්සියස් බිඳුවේ C කෙලවර CA. මෙතන සෙල්සියස් CA. මෙතන බිඳුවේ. මෙතනත් බිඳුවේ. AB දෙකලවර බිඳුවේ තියලා තියෙන්නේ. මෙතන තමයි CA. D සංදියේ උෂ්ණත්වය ආන්නේ මෙතන. එහෙනම් මේකේ තාපය ගලන්නේ කොහමද? තාපය ගලන්නේ උෂ්ණත්වයේ වැඩි ස්ථානයේ ඉඳන් අඩු ස්ථානය දක්වා. උෂ්ණත්වයේ වැඩි ස්ථානයේ ඉඳන් අඩු ස්ථානය දක්වා තමයි තාපය ගලන්නේ. එහෙනම් ඉතින් මෙහාට යනවා තාපය උඩට. ගිහිලා මේ පැති දෙකට බෙදිලා යනවා. මැදින්නේ තියෙන්නේ. ඒතර දෙපැත්තට සර්ව සමයි. ඒ දෙපැත්තෙම උෂ්ණත්ව බිඳුව නේ තියෙන්නේ. එහෙනම් ඔයාලට මැද තියෙන දණ්ඩෙන් උඩට යන තාපය ගලන ශීඝ්‍රතාව ලියලා ඒක සමාන කරන්න. අර එක පැත්තකට යන ශීඝ්‍රතාව ලියලා ඒ වගේ දෙකකට. මෙහාට යන එකයි මෙහාට යන එකයි. මෙතනින් මෙහාට එනවා. මෙතනින් මෙහාට යනවා මෙතනින් මෙහාට යනවා. අර බර්නෝලි සමීකරණ වගේ ඒවා ලියනකොට අපි ලියන්නේ සාන්තතිකතා සමීකරණ එහෙම ලියන්නේ. එක නලයකින් එන ජල ප්‍රවාහය පරිමාව සමානයි තවත් ඒවායින් බෙදිලා යන කොටස් වල එකතුකට කියලා ලියන්නේ අන්න ඒ වගේ එකක් තියෙන්නේ. තාපයත් ඒ වගේ තමයි ගලාගෙන යන්නේ. තාප සන්නයිනේ. එන ලියන්න පුළුවන් ඩෙල්ටා Q යට ඩෙල්ටා T මේක CD දණ්ඩ. CD දණ්ඩෙන්නේ තාපය යන්නේ. ඒක සමාන වෙන්න ඕන. ඩෙල්ටා Q යට ඩෙල්ටා T DA දණ්ඩ. ඉතින් DA හරහා අරහට යන එකයි DB හරහා මෙහාට යන එකයි කියලා දෙකක් ලියන්න ඕනේ නැහැ. ඒ දෙක සමානයිනේ සාර සමයවනේ. ඒකද මේ වගේ දෙගුණයක් කියලා ලිව්වම හරි. මේ වගේ කොටස් දෙකක්. දැන් ආදේශ කරමු. මේකට ලිව්වම ලියන්න වෙන්නේ K A උෂ්ණත්ව වෙනස ලියන්න වෙන්නේ 100 ඍණ θ දිග L. මම එක දණ්ඩක දිග තමයි L කියලා ගත්තේ. හරස් කඩ A. අනිත් පැත්තේ එනවා දෙවාරයක් K A උෂ්ණත්ව වෙනස ලියන්න වෙන්නේ θ ඍණ බිඳුව කියලා. අය අපි මෙතන උෂ්ණත්වනේ θ කියලා ගත්තේ අර පැත්තේ උෂ්ණත්වයේ බිඳුවනේ. එහෙනම් උෂ්ණත්ව වෙනස θ ඍණ බිඳුව. හැබැයි බෙදන්න ඕන දිග L බෙදීම දෙකෙන්. මම මේක L කියලා ගන්න නම් මෙතන තියෙන L බෙදීම දෙකයිනේ. භාගයකින් බෙදන්න ඕන. මෙතෙන්ට එනවා
L බෙදීම දෙකක්. එතන ඒ දෙකත් උඩට යනවා. ඕනනම් මෙහෙම ලියන්න. දැන් පද කපලා දාන්න. මේකේ කැපෙනවා. L අකුර කැපෙනවා. මේ දෙකත් උඩට යනවා. මේ දෙක ඉලක්කපත් උඩට යනවා. ගිහලා ඒ දෙකයි මේ දෙකයි 4ක් වෙනවා. එතන මේ පැත්තේ 4යි තීටා. මේ පැත්තේ 100 ඍණ තීටා. එතන මේ තීටාත් මෙහා 5යි තීටා. තීටා කියන්නේ 100 බෙදාගෙන 5න් 20යි. බලන්න උත්තරයක් තියෙද කියලා. මේක තමයි උත්තරේ. බහුවර්ණ වලට ඒ වගේ ගණන් නම් හදා ගන්න පුළුවන් වෙන්න ඕන. විනාඩි දෙකක් යන්නේ ඒව හදා. මං හිතන්නේ දරුවාට දැන් මේකේ සමීකරණය ගැන අදහසක් ඇති. එතකොට අපිට පුළුවන් වේවි රචනා ප්‍රශ්න පත්‍ර වලට ගියාම මේ ගණන් හතරට එක කොටසක් නෙමෙයි ටිකක් දිගට අහනවා. අවස්ථා විපර්යාස මේකට සම්බන්ධ කරනවා. තාප මිතියේ තියෙන Q සමාන MC ට සමීකරණය මේකට සම්බන්ධ කරනවා. ඒතකොට ඒවත් එක්ක එකතු කරලා තමයි ගන්න හදන්න වෙන්නේ. අපි ඊළඟ කොටසේදී බලමු තවත් මේකේ වෙනස් ආකාරයේ ගැටලු ටිකක් සාකච්ඡා කරන්න. එතකොට දරුවන්ට හොඳ අවබෝධයක් සමීකරණය සම්බන්ධයෙන් ලැබෙයි.